එතකොට දැන් මේ කතා කරන්න යන්නේ PHP වල ෆයිල් හැන්ඩලින් ගැන. ෆයිල් හැන්ඩලින් කියන එකට එන්න කලින් මම කියන්න ඕන දේ තමයි ක්ලයන්ට් ගෙනකින් data ආවට පස්සේ අපි ගිය සතියේ කතා කරේ ක්ලයන්ට් මේ data change කරලා ක්ලයන්ට් මේ යවුවා. හරිද? මෙතන ඔක අල්ලගත්තට පස්සේ ක්ලයන්ට් ගෙන් එන data ටික අපේ අතට ගත්තට පස්සේ ඊළඟට පුළුවන් මේ data හරිද? එක්ක database එකකට යවන්න පුළුවන්. එහෙම නැත්නම් Excel sheet එකකට යවන්න පුළුවන්. Word document එකකට. එහෙම නැත්නම් මොකක් හරි storage device එකකට යවන්න. හරි. ඔයගේ නොඑක ආකාරයේ දේවල් උඩ කරන්න පුළුවන්. ඒ server එක ඇතුලේ. ඒ client ගෙන් එන data වලට. එතකොට ඔයාලගේ syllabus එකේදී දේවල් දෙකක් ගැන කතා කරන්න තියෙනවා. එකක් තමයි client ගෙන් එන data ෆයිල් එකකට දාගන්න සහ ෆයිල් එකකින් data එළියට අරගෙන client යවන්න සහ database එකට දාන්න සහ ගන්න. හරි ඔය ටික කරන්න ඉගෙන ගන්න ඕනේ. එතනදිත් ෆයිල් එකක් සම්බන්ධව ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් විතරයි ඔයාලට සලකන්න කියලා තියෙන්නේ. නමුත් මතක තියාගන්න ඉන්ඩස්ට්‍රි එකේදී Excel sheets, PDFs වගේ දේවල් තමයි පාවිච්චි වෙන්නේ. හරියට ID side එකේ job එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ PHP libraries දැනගෙන ඉන්න ඕනේ. කොහොමද ඒව Excel sheet වලට read කරන්නේ, දාන්නේ, write කරන්නේ කියන දේවල්. කොහොම සරල දේවල් කොහොම ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. හරි. ඒතර සිලබස් එක ඇතුලේ කතා කරොත් මේ තියෙන්නේ මේ මගේ local host එක. මේ local host එකේ www folder එක virtual server එකේ. ඒ server එකේ මම හදනවා ෆයිල් එකක්. same path root folder එකේම හදනවා. හදන්න orange කියලා text file එක. මේ text file එක ඇතුළට මම දාන්නම් මොන හරි data ටික. මෙහෙම මෙහෙම data ටිකක් දාලා මම මේක save කරා. දැන් මම කරන්න හදන්නේ මේ ෆයිල් එකේ තියෙන data ටික read කරලා web page එකකට ගන්න. හරිද? ඒතර මේකත් මම පල්ලෙන් හදා ගන්නම්. මේ විදිහට. දැන් මේක මෙහෙම read කරන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ text document එකෙන් read කරේ. මට ඕනේ page එකකට read කරලා ගන්න. හරිද? එහෙමනම් බලමු ඒක කොහොමද ෆයිල් එකක් read කරන්න page එකකට කියලා. ඉස්සෙල්ලා මම ඒකට notepad එකේ අරන් තියෙන්නේ. notepad එකේ මේ style configurator කියන එකට ගිහලා මේ කළු පාට අනම්මා පාට කීක පාට දාගන්න පුළුවන්. මෙන්න මේකෙන් change කරලා ගන්න. හරි. මෙතනදී මම මුලින්ම කොහොමද PHP document එකක් පටන් ගන්න මෙහෙමනේ. ඕකනේ. ඒක තමයි ආරම්භය. ඊට පස්සේ මම මේක save කරන්නම් local C එකේ virtual host එකේ local host එකට මම මේක නිකන් දාන්නම් green.php ඕනම ප්‍රශ්නයක් නැහැ. හරි ඔන්න PHP ෆයිල් එක හැදුනා. දැන් මේ PHP කෝඩ් එක ඇතුලේ ෆයිල් එකක් read කරනවා නම් function එකක් තියෙනවා read file කියලා. ඊට පස්සේ මේකට දෙන්න ඕනේ the file name එක orange.txt කියලා දීලා ඉවර වෙලා මෙහෙම run කරොත් බලන්න දැන් green.php කියන එක ටැගිලා run කරොත් ඔන්න ෆයිල් එක read කරා. ෆයිල් එක read කරලා මේ එළියට දෙන එක තමයි මේ අරන් තියෙන්නේ. මොකද මෙයා line breaks දන්නේ නැහැ. line breaks දන්නේ නැති හින්දා මුළු text ඔක්කොම තිබිච්ච text ටික අරගෙන මෙයා මෙතන දාලා තියෙන එක තමයි මෙයා කරලා තියෙන්නේ. හරිද? ඒ read file කියලා නිකන් සරලවම කරන දෙයක්. ඒතර මේක මුළු text ටිකම ගන්න පුළුවන්. නමුත් මේක නෙමෙයි කොහොම අර control එකක් නැහැ මෙතන. මේක කිසිම control එකක්. හරි. control එකක් සහිතව මේක read කරන්න
තමයි සිලබස් එක වලට ගන්නන්න කියලා කියන්නේ. ඒතර ඒකට තමයි දැන් මේ යන්න හදන්නේ. ඒතර කන්ට්‍රෝල් එක ඇතුව මේක රීඩ් කරන්න හදනකොට දැන් මේක නුත් නැහැ. හරි. ඈ දැන් ඒක දැනගන්න ඕනේ මේක තමයි සර්වර් සයිඩ් ස්ක්‍රිප්ට් එක. මේ සර්වර් සයිඩ් එකේ තියෙන ෆයිල් එක මේ ක්ලයන්ට් සයිඩ් එක. හරිද? ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි ෆයිල් එක සර්වර් එක ඇතුලේ ඕපන් කරගන්න ඕන. ඕපන් ෆයිල්. ෆයිල් එක ඕපන් කරගන්න කමාන්ඩ් එකක් තියෙනවා. F open ෆයිල් ඕපන් කියන එකෙන් මෙතනදී දෙන්න ඕනේ පළවෙනි එක තමයි ඕපන් කරගන්න ෆයිල් එකේ නම. මෙතන හැටියට නම් arrange.txt ෆයිල් එක. ඊළඟට දෙන්න ඕනේ මෝඩ් එක. හරි. එතකොට මොකද්ද මේ මෝඩ් එක කියලා කියන්නේ? හරිද? මෝඩ් වර්ග හරි හතරක් තියෙනවා basically. පළවෙනි එක තමයි read only. හරිද? මේක තමයි read only R. අනිත් එක තමයි W. මේකෙදි write only. ලියන්න විතරයි පුළුවන්. ඒක read කරන්න බෑ. W එකෙන් open කරොත් එහෙමයි. write කරන්න පුළුවන්, read කරන්න බෑ. ඊළඟට append සහ ඉතින් කියනවා create new file version. හරිද? දැන් එතනදී මේක read only mode එකෙන් open කරොත් වෙන්නේ ඒක ෆයිල් එක කියවන්න විතරයි පුළුවන්. එහෙම ෆයිල් එකක් තිබුණේ නැත්නම් මෙතනින් error එකක් pop up කරනවා. ෆයිල් එකක් නැති වුණොත්. හරිද? write only එකේදී ලියන්න විතරයි පුළුවන් ෆයිල් එකට. පළවෙනි දේ තමයි ෆයිල් එකේ write only mode එකේ ගත්තොත් මේ වෙනකොට ෆයිල් එකේ මොනවා හරි ලියවිලා තිබුණොත් බැරි වෙලාවක්වත් හරි ඒ තියෙන ටික ඔක්කොම මැකිලා අර අලුතෙන් දාන data එක තමයි වැටෙන්නේ. හරිද? ඒතකොට ඒක තමයි clear all and write. හරි නේද? white board එකේ වගේ පොත් ඇන්ටි පිච්ච් එක මකලා තමයි ලියන්නේ. හරිද? append කියලා ගත්තොත් append කියලා ගත්තොත් writes from the last position. හරිද? එහෙම තියලා write කරොත් අන්තිමටම cursor එක නවතින තැනින්. දැන් මෙතන ගත්තොත් එහෙම දැන් write mode එක ගත්තොත් මේ ඔක්කොම ටික මැකිලා ගිහිල්ලා තමයි මෙතන ලියවෙන්නේ. clear දෙයක්. හරිද? append mode එක ගත්තොත් මේ cursor එක අන්තිමට නවතින්නේ මෙතනනේ. මෙතනත් නෙමෙයි මෙතන නවතින්නේ. ඔතන ඉඳලා තමයි ඊළඟට ලියවෙන්නේ. append කියන mode එක. so write එකයි append එකයි වෙනස මොන ඕකයි. at last position මෙතනදී create new file කියලා කියන්නේ මෙතනදී වෙන්නේ මේක write mode එක. හරිද? පළවෙනි දේ තමයි creates the file. හරිද? ඊළඟට දෙවෙනියට වෙන දේ තමයි writes. හරිද? බැරි වෙලාවත් මේක create කරනකොට ෆයිල් එක already exist වුණොත් මෙතනින් error එකක් දෙනවා. හරිද? ඒක තමයි ඔය x කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ උදාහරණයක් හැටියට දැන් order එකක් process කරලා order එකක information save කරනවා නම් files text files විදිහට order number එකක් කියලා හිතන්නකෝ ෆයිල් එකේ name එක. හරිද? එතකොට අලුත් order number එකක් ඇවිල්ලා අලුත් order එකේ data ටික save වෙනවා. හරිද? එතකොට දැන් අර මෙතනදී වැදගත් වෙන කාරණාව තමයි බැරියලවත් එහෙම හදන්න යනකොට එහෙම ෆයිල් එකක් තිබුණොත් මෙයා error එකක් දෙනවා. ඒතර මෙයා ඇවිල්ලා අර හරියට ඊමේල් එකක් හදනවා. ඊමේල් එකක් හදනකොට already ඊමේල් එක exist වෙනවා හදන්න දෙන්නේ නැහැ.
ඒවට. හරි. දැන් එතන හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. write only එකේදී හරිද? බැරි වෙලාවකට ෆයිල් එකක් ඒ ඕපන් කරනකොට ඒ ෆයිල් එක තිබෙන්නේ නැත්තම් write only එකේ ෆයිල් එක තිබුණේ නැත්තම් මොකද වෙන්නේ? ඒ ෆයිල් එක හදා ගන්නවා. තිබුණොත් ඒක ලියනවා. නැත්තම් හදා ගන්නවා. හැබැයි X එකේදී තිබුණොත් error එකක් දෙනවා. නැත්තම් හදනවා. ඔන්න write only එකයි X එකයි වෙනස. හරිද? දැන් ඊළඟට ඊට පස්සේ තියෙනවා තව ටිකක් මේකෙම extended versions ටිකක්. ඒ තමයි R+. R+ කියලා ගත්තොත් read and write. only නෙමෙයි. read and write. හරිද? write plus කියලාත් එකක් තියෙනවා. write plus කියලා කියන්නේ write එකට read එක එකතු වෙනවා. read and write. හරිද? append එකේදී කලින් append කරාම write විතරනේ පුළුවන් වුනේ. append කියන තියෙන තැනින් නවත්තපු තැනින් write කරන්න තමයි තිබ්බේ. හරිද? මෙතනට read කියන එකත් එකතු වෙනවා. හරිද? A+. X+ එකේදී create new file and write නේ තිබ්බේ. ඒ විතරක් නෙමෙයි read උත් පුළුවන් වෙනවා. හරිද? දැන් බලමු මේ හතර වෙනස්කම් මොකක්ද කියලා. මෙතන විශේෂ පොයින්ට් එක තමයි මෙතනදී ෆයිල් එක තිබුණේ නැත්තම් error එකක් දෙනවා. මෙතනදී ෆයිල් එක තිබුණේ නැත්තම් හදන. හරිද? මෙතනදී ෆයිල් එකේ මැදක ඉඳලා තමයි ලියන්නේ. එතකොටත් ෆයිල් එක තිබුණ නැත්තම් error එකක් වෙනවා. හරිද? මට හරියට මතක නැහැ append එකේදී error එකක් වෙනවද කියන එක සෙට් හොඳට හොයලා බලන්න ඕගොල්ලෝ. ඊළඟට අන්තිම එකේදී ඔයාලා පැහැදිලිවම දන්නවා ෆයිල් එක නැත්තම් තමයි read මේක හැදෙන්නේ. ෆයිල් එකක් තිබුණොත් error එකක් වෙනවා. ෆයිල් එකක් තිබුණොත් error එකක් වෙනවා. if available. හරිද? error if available. මෙතන error if not available. හරිද? මේකේ creates if not available. හරිද? මෙතන මොකද්ද වෙන්නේ කියන එක ඔයගොල්ලෝ හොයලා බලන්න. right. දැන් මම මේක ඉස්සල්ලාම ෆයිල් එක ඕපන් කරන්නේ read කියන mode එකේ, read only mode එකේ. හරි, ඔන්න මම මේක read කරා. හරි. ඔන්න ෆයිල් එක ඕපන් කරා. ෆයිල් එක ඕපන් කරා කියලා. හරිද? මේකේ මොනවක්වත් පෙන්වන්නේ නැහැ. හරිද? දැන් මේක මෙහෙම ඕපන් කරාට මොකුත් නැහැ. මේක ෆයිල් එක just ඕපන් කරා විතරයි. මේක කමාන්ඩ් එකක්. හරිද? ඕපන් කරාම මේ ෆයිල් එක ඕපන් කිරීම සම්බන්ධව ඉන්ඩෙක්ස් එකක් මෙමරි ලොකේෂන් එකක හැදෙනවා. හරිද? ඒක බලන්න පුළුවන් මේකෙන් රිටර්න් කරන එක ඕන එකෝ කරොත්. ඒක කරොත් කියන්නේ print කරොත් ඒක බලන්න පුළුවන් මේ ඉන්ඩෙක්ස් එක. හරිද? ඔන්න මෙතන ඇවිල්ලා තියෙන resource id number 3 කියලා. හරිද? අපි මේකේ තව එකක් බලමු. oranges කියලා දාලා. දැන් බලන්න තනි error එකක් වෙනවා. no such file directory මෙහෙම කියලා. no such file. ඇයි මෙහෙම එකක් නැහැ? read only එකනේ. හැබැයි write එකේ ගත්තොත් හරි. ඔන්න මේක ඕපන් කරා. ඒකේ resource id එක මෙතන තියෙනවා අපි. මේකට br එක අන්තර ගහමු. පිළිවෙලට වෙන්නේ මේ.
හරි. ඔන්න resource IDs දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම කිව්වා right එකේදී ෆයිල් එක තිබුණ නැත්නම් බලන්න මේ oranges කියලා ෆයිල් එක හැදිලා. හරිද? හැදිලා. අපි මේක X එකේ open කරමු. හරි. දැන් oranges කියලා ෆයිල් එක හැදිලා තියෙන්නේ. දැන් මම මේක open කරනවා. ඔන්න ආයෙ එකක් වෙනවා. ෆයිල් එක තියෙනවා කියලා exist. හරි ෆයිල් එක තියෙනවා කියලා. line number 7 එකේ වැඩේ කරන්න බෑ තියෙනවා. හරි. ඒතර ඔය ටික මම අතන ඉස්සෙල්ලා කිව්වේ. හරි. දැන් ඔන්න මේක මම read කරලා මම ඔන්න resource index එකක් ගත්තා resource ID number 3 කියලා. හරි. source එක බලන්න පුළුවන් මෙහෙම නිකන් line එකක් තියෙනවා. දැන් මේකේ අවශ්‍යතාවය ඇවිල්ලා මේක reference එකක්. මේ ෆයිල් එක open කරා read mode එකේ කියලා කියන්නේ reference එක. හරි. නිකන් අර පදක්කමක් මොකක් හරි කරපු වාට දෙන පදක්කමක්. ඒක කරපු වාට දෙන සහතිකයි. හරි. දැන් ඒක අරගෙන ෆයිල් එකේ මට පුළුවන් sentences by sentence read කරන්න, character by character read කරන්න පුළුවන්. එතකොට sentence by sentence read කරනවා නම් file කියන file handling නේ get sentence get by sentences හරියට මේක කොහොමද එන්නේ get by sentences කියන්නේ තියෙන function එක fgets කියලා කියන්නේ f file get by sentences get by characters නම් get by get c කියලා වෙනස් කරන්න. දැන් get s එක මම පාවිච්චි කරන්නේ. මෙතනට මුලින් මේ ෆන්ක්ෂන් එකට පැරාමීටර්ස් දෙකක් දෙන්න ඕනේ. එකක් තමයි ෆයිල් එක ඕපන් කිරීමේදී එන එළියට එන ඉන්ඩෙක්ස් එක. නැත්නම් අර සහතිකය. මෙන්න මේ සහතිකය දෙන්න. මේක රන් කරපුවම මේක සහතිකය ඇතුළට යනවා. හරිද? පළවෙනිට මේක දෙන්න ඕනේ පැරාමීටර් එක විදියට. දෙවෙනියට දෙන්න ඕනේ අනේ ඒක තිබ්බත් ඇති. හරි කොහොමද තියෙන්නේ? හරි fps run කරලා මම මේක රිෆ්‍රෙෂ් කරාම මට මොකක්ද ආවේ නැහැ. හේතුව මම මේ fps එකෙන් මේ sentence එක එළියට ආපු එක print වෙන්න කියලා කිව්වේ නැහැ. ඒ නිසා මම echo කරන්න ඕනේ fps වලින් මේක මේ විදියට. ඔන්න මට පළවෙනි line එක read කරලා දුන්නා. හරිද? ඔන්න පළවෙනි line එක read කරලා දුන්නා. හරි. දැන් එතකොට දෙවෙනි line එක read දැන් පළවෙනි line එක read කරලා ඉවර. දැන් cursor මේ point එක දින මෙන්න මෙතන. පළවෙනි line එක ඉවරයි. දැන් point එක දින මෙතන. හරිද? දැන් ඊළඟට කෙනෙක් ළමයි කියන්න පුළුවන් හරි. එහෙනම් මේකම copy එකක් ගත්තා. දැන් මම ඊළඟට දාලා run කරොත් වෙන්නේ මේක double වුණා. හරිද? දෙවෙනි line එක read දුන්නා මේක double වුණා. මොකක්ද ඒකට හේතුව? මේ f open කියලා මේක දුන්නාට පස්සේ හරිද? මේක හදාගන්න මම කියන අර memory එකේ location එක index එකක් හදාගන්නවා කියලා. හරි. හදාගත්තා ෆයිල් එක open කරපු අවස්ථාව කියලා. හරි. අපි තුන් මෙහෙම මේකෙන් මෙන්න එක කියලා නම්බර එකක්. මේක index id නම්බර එකක් එනවා එක කියලා. හරිද? මේ එක කියන එක යටතේ read කරන්න fgets කියලා function එක read දාලා තියෙන්නේ. ඔන්න පළවෙනි line එක read කරා. පළවෙනි sentence එක read කරා. ඒ පළවෙනි sentence එක ගත්තා. ඒක print කරා මෙන්න මේ විදිහට මෙතන. හරිද? දැන් දෙවෙනි එකට යනවා. දෙවෙනි එකට යනකොට මෙතන මොකද වෙලා තියෙන්නේ? ආයේ f open කරලා මේක read mode එකේ ආයි ෆයිල් එක open කරනවා. ආයි ෆයිල් එක open කරනකොට තව index එකක් හැදෙනවා.
එකම ෆයිල් එක දෙපාරක් තුනේ තුන් පාරක් 10 පාරක් ඕපන් කරා තුන් වෙන ෆයිල්ස් ඕපන් කරා ඒ ඕපන් කරන හැම අවස්ථාවකදීම ඉන්ඩෙක්ස් එකක් හැදෙනවා. එතකොට එකම ෆයිල් එකට තව ඉන්ඩෙක්ස් එකක් හැදිලා. හරිද? ඒ ඉන්ඩෙක්ස් එක යටතේ fgets call කරනකොට අර ෆයිල් එකේ පළවෙනි වාක්‍යම තමයි අදගෙන ආයසරයක්. මොකද අර මේ එක කියන එකෙන්ම නෙමෙයිනේ ආයෙ කෝල් කරේ. මේ දැන් හැදිලා දැන් දෙක කියන ඉන්ඩෙක්ස් එක හැදිලා තියෙන්නේ. ඒ හැදිලා තියෙන නිසා ඒකෙන් පළවෙනි fgets call කරපු ගමන් පළවෙනි ලයින් එක තමයි එන්නේ. දැන් එහෙමනම් මට සිද්ධ වෙනවා මේ එකපාරක් ඕපන් කරා වෙන ඉන්ඩෙක්ස් එකම මේ දෙවෙනි පාර fgets එකටත් දාන්න. හරිද? මේක ඇතුළට මේකම දාන්න බෑ. මේකම දැම්මොත් දෙවෙනි ඉන්ඩෙක්ස් එකක් හැදිලා ආයෙත් පළවෙනි එකම තමයි එන්නේ. ඒක කරන්න මම කරන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේක එකෝ කරාම අර කියපු රෙෆරන්ස් ඉන්ඩෙක්ස් එක තමයි ආවේ. බලන්න මම මේක එකෝ කරනවා. හරි. මම කමෙන්ට් කරලා. මෙන්න මේක තමයි ඉන්ඩෙක්ස් එක. resource id number 3. ඕක තමයි ඉතලට ආවේ. ඒකින්ද ඒ නම්බර් එක මම ගන්නවා වේරියබල් එකකට. මම වේරියබල් එක ගන්නම් free කියලා. free කියලා වේරියබල් එකකට මෙතනින් එන ඉන්ඩෙක්ස් එක පටව ගත්තා. ඒ ඉන්ඩෙක්ස් එක වේරියබල් එක මාර්ගේ මම මේක අස්සට දානවා. හරි. ඒක අස්සට දැම්මට පස්සේ මම මේක දාලා රන් කරාම හරිද මේකම තමයි දැන් මේකත් තියෙන්නේ. හරි. රන් කරා මට ඔන්න පළවෙනි වාක්‍යය ආවා. හරිද? ඊට මම කිව්වා මේ පළවෙනි වාක්‍යය ඉවරනකොට මම මෙයාගේ ඉන්ඩෙක්ස් දැන් පොයින්ට් එක කියලා මේ දින තියෙන පොයින්ට් එක. හරිද? පොයින්ට් එක දැන් කෙලවරටම ගිහින් ඉවර දෙවෙනි ලයින් එකේ මුල තියෙන්නේ. හරිද? ආයෙත් මම get sentence කියලා කෝල් කරනවා. ඒකට දෙවෙනි ලයින් එකත් මෙයා ගන්නවා. දෙවෙනි ලයින් එක ගන්න කොහොමද? මොකද මේ එකම ඉන්ඩෙක්ස් එකකින් තමයි ඇක්සස් කරන්නේ. පළවෙනි ලයින් එක මෙයා අරන් දුන්නා. එයාට ඒ ලයින් එක ඉවරයි. ගත්තා දැන්. ආයි කෝල් කරොත් එයාට ඉතුරු වෙන්නේ පළවෙනිටම ගන්න ඉතුරු වෙන්නේ දෙවෙනි ලයින් එක. හරිද? දැන් මම මේ විදිහට කරලා රන් කරොත් මට එනවා University of Colombo කියන කැලලත් ආවා දැන්. ඔන්න එකම ෆන්ක්ෂන් එක දෙවෙනි පාර්ට් කෝල් කරාම දෙවෙනි ලයින් එක. තුන්වෙනි පාර්ට්වත් කෝල් කරන්නම්. වෙන්නේ සුපුරුදු පරිදි ඔන්න තුන්වෙනි ලයින් එකත් ආවා. හතරවෙනි පාර්ට්වත් කෝල් කරා. දැන් හතරක් නෑ ඇත්තටම. එතන මුකුත් වෙන්නේ නෑ. හරි. දැන් ඔන්න දෙවෙනි පාර කෝල් කරලා තියෙනවා. දෙපාරයි ඒතකොට එහෙනම් එකම ඉන්ඩෙක්ස් එකේ පළවෙනි ලයින් එක ගත්තා. ඒක හරියන පාම් පෙටි වගේ. පළවෙනි පාම් පෙත්ත කෑවා. ආයි කණ්ඩ තියෙන දෙවෙනි පාම් පෙත්ත. ඒ වගේ. හරිද? ඔක සරල දේවල්. දැන් මම මේවට br දාගෙන යන්න. උඩ හරිය පිළිවෙලයි වැඩි. මොනවා විදියට? ඒතර මේ fgets වලින් එන ලයින් එක එකෝ වෙලා ඒකට br එකක් එකතු වෙනවා. හරි. ලයින්ස් තුනකට ගෙනුවොත් ඒක එහෙමයි. හරිද? පහකට හයකට ගෙනුවොත් අර ටික තමයි මොකද ලයින් තුනයි තියෙන්නේ. එතනින් එහාට තව නැහැ. කෝල් කරාට එළියට දාන්න දෙයක් නැහැ. හරි ලයින් තුනකට විතරයි වැඩ කරන්නේ. දැන් ওই විදිහට අපිට පුළුවන් line by line මේක රීඩ් කරන්න. හරි line by line රීඩ් කරන්න. දැන් ඊළඟ දේ තමයි දැන් ෆයිල් එකේ මේ line තුනක් තිබිච්ච නිසා bits තුනක් දාලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි. අපි හිතමු මේකේ line තියෙනවා පහ කීපයක් එකතු කරමු මේකට. මේකට බලන්න web development semester 3. හරි ඔන්නම ලයින් දෙකක් මම එකතු කරා. එළම මේක සේව් කරන්න.
සේව් කරලා මේක රිෆ්‍රෙෂ් කරපු ගමන් ඒ තුනයිනේ කෝල් කරලා තියෙන්නේ. පළවෙනි ලයින් තුන විතරයි ඇවිල්ලා. development to semester 3 bachelor of information technology. ඊට මට දැන් පහක් දක්වා මේක යන්න ඕනේ. එහෙනම් හරි. එහෙනම් මේකෙන් පහක් දාන්න. හරි. පහක් දාලා කෝල් කරොත් ඔන්න ඊටු පහක් එනවා. දැන් ඔය වැඩේ කරන්න බෑනේ ලයින් 100ක් 200ක් විතර තියෙන ડોකියුමන්ට් එකකට. මේවා 100ක් විතර ගහන්න. හරි ඒක කරදරයි. ඉතින් ඒ වෙනුවට මට පුළුවන් මෙතනට for loop එකක් පාවිච්චි කරන්න. මොකද repetitive task එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම programming වල for loop එක පාවිච්චි කරන්න. ඒක නිසා මම කරන්නේ මෙතන for loop එකක් දානවා. අපි පුසුබුරුදු x ම දාමු. සමාන 1 ඉඳලා යන්න ආරිමු. $x කියන එක lesser than or equal දැන් මේක line 5යිනේ 5ක් වෙනකම් plus මෙහෙම දැම්මට පස්සේ මේක 5 පාරක් රන් වෙනවා. හරිද? මම මේක වෙනසක් වෙනවද කියලා බලන්න මේක semester 3 කියන capital වලින් ගන්න semester 3 හරි අන්නක save කරා හරි දැන් මේකත් save කරා මම refresh කරාම හරි capital වුණා capital ලාගෙන මේක ආයෙසරක් මේ ටික ආයෙ right වුණා හරි මේක for එකකින් කරේ මේක පස් පාරක් දුවන්න තියෙන එක line පහක් දාන්න ඕනේ මම මේක පහ කියලා දැම්මා හරි බැරිවත් මම මේක line 3ක් න read කරන්න ඕනේ මේ for එකේ මෙතනට 3 set කරා නම් හරි. ඒකට 3යි read වෙන්නේ. මට දෙකක් නම් ඕනේ. ඒකට 2යි read වෙන්නේ. 2. හරි. දරුව 7ක් වගේ තමයි ප්‍රශ්නයක් නැහැ. line 5ක් දක්වා data එනවා. ඒක දෙකට මුකුත් නැහැ ඉතින්. හරි. 5ක් කියලා දැම්ම හැකි. දැන් ඔතනිනොත් වැඩේ ඉවර නැහැ. දැන් line 5ක් තියෙන ડોකියුමන්ට් නම් නැත්නම් line 200ක් 300ක් තියෙන ડોකියුමන්ට් නම් 200ක් කියලා දාන්න පුළුවන් නම් දැන් හරි වැඩි කවුලක් නැහැ 200ක් කියලා දන්නවා. අවුත් දැන් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? සමහර ડોකියුමන්ට්ස් තියෙන පුළුවන් line 200ක්, සමහර 300ක්, සමහර line 2ක් 3ක්. ඔයගේ වේරියේට් වෙන ෆයිල්ස් තියෙන පුළුවන්. ෆයිල්ස් කොච්චර දිගද කියන එක අපි දන්නේ නැහැ සමහරවිට. හරි? කොච්චර දැන් Excel sheet එකකට කොච්චර රෙකෝඩ්ස් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට එහෙමනම් for එකක් තියෙන්නේ යම් කිසි අපි දන්න නිශ්චිත ප්‍රමාණයක iterations ලියන්නනේ. හරිද? එහෙමනම් අපි උතෙන්ට පාවිච්චි කරන්නේ නෝ do while loop එක. do while loop එක තමයි යම් කිසි දෙයක් සිද්ධ වෙනකම්ම දුවන loop එක තමයි do while loop එක. ඒකට හරියටම නිශ්චිතව අපි අංකයක් මුත් දාන්නේ නැහැ. ඒතර do while එකට යන්න කලින් තව දේවල් කිහිපයක් තියෙනවා කියන්න. මෙතන පුළුවන් තරම් කෝඩ් එක සිම්පල් කරගන්නවා. එතකොට තමයි ඔළුවට යන්නේ සරල වුණාම. එකෝ කරන්න පුළුවන් මට true කියලා. හරිද? echo කර true කියලා PHP වල ඊට දාන්නේ එක කියන එක. හරිද? Java වල දාලා බලන්න true කියලා මොකද ඒකට එන්නේ කියන එක. හරිද? PHP වල false කියලා දාලා echo කළොත් එළියට එන්නේ මොකුත් නැහැ. එන්නේ output එකක් නැහැ. source එකෙන් ගිහලා බලන්න මොකුත් නැහැ. හරි? ඒතර දැන් ඔක්කොම තමයි දැන් අර boolean විදිහට ගත්තම $x කියන එක variable එකට true කියන value එක දාලා මේ boolean value එක $x print කළොත් එළියට එන්නේ එක කියන එක. මේක boolean value එක false කියලා තිබුණොත් හරි මේකෙන් පුත් වෙන්නේ නැහැ. ඒ විදිහට. දැන් තවත් built-in function එකක් තියෙන මේ file සම්බන්ධව file handling file කියන එක එනවා. file එකේ
end of file the කියන එක. හරිද? මෙන්න මේ වචනේ file කියන file handling නේ end of file file එකේ අගට ආවද pointer එක කියන එක අදහසයි මෙතන තියෙන්නේ. හරිද? file එකේ අගට ආවද කියන එකට end of file කියලා function එකක් තියෙනවා. මේකෙන් return කරන්නේ boolean value එක true or false. හරි. දැන් මේකෙන් උත්තර තේරුම් ගන්න නම් Java වල සුබිරිටම තියෙන්න ඕනේ. හරි. program concepts ටික ඒ PHP වල ඒව කතා කරගෙන වෙලාවල් නැහැ. හරි. ඒතර file end of file කියන එකට ආවද කියලා බලන්න point එක. අපි දෙමු file එකේ name එක මෙතනට. නැත්නම් මේක දුන්න ප්‍රශ්නයක් නේ. මේ විදිහට දුන්නට පස්සේ දැන් මුකුත් කරන්න නැතුව තියෙනකොට ෆයිල් එකේ එන්ඩ් එකට එන්න විදියක් නෑ. හරිද? දැන් මෙහෙම නිකන් දාලා රන් කරලා හරියන්නේ නැත්නම් මුකුත් print වෙන්නේ නෑ. මට මේක echo කරන්න කියලා කියන්නේ. echo කරන්න කියලා කිව්වම බලන්න. මුකුත් වෙන්නේ නැහැ. මෙතන නැත්නම් false කියන එකක් මෙතන return කරන්නේ. false එක ඔයගොල්ලෝ දන්න print වෙන්නේ නැහැ දැන්. හරිද? හරි. මම එහෙම වුණොත් මම echo කරනවා fgets වලින් පළවෙනි line එක. හරිද? පළවෙනි line එක ආවා. මේකෙන් මොකක්වත් ආවේ නැහැ. හරිද? හරි. fgets වලින් මම කියන lines හතරක් විතර print කරගන්න. හතරක් නම් පහක් print කරා. හතරක් print කරන්න. හරි. line හතරක් print කරා. හරි. ඒතකොට line හතරක් කියන්නේ end එකට ඇවිල්ලා නැහැනේ. ඒතකොට line හතර කොහොම print වෙලා තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් මම පස්වෙනි line එකක් print කරනවා. පස්වෙනි පවුම් පෙත්තක් කනවා. හරි. කෑවට පස්සේ අන්න බලන්න මේක true වුණා. මේක true වෙච්ච නිසා අන්තිමට 1 කියලා ආවා. හරිද? ෆයිල් එක end එකටම ආවා කියලා කියනවා. ඒ කියන්නේ point එක පළවෙනි point එක මෙතනින් පටන් ගත්තා. මෙහෙම මේක කෑවා. හරි. ඊට පස්සේ මේක කෑවා. හරි. මේක කෑවා, මේක කෑවා, මේක කෑවා, මේක කෑවා, මේක කෑවා. කාලේ ඉවරයි. දැන් ෆයිල් එක එතනින් හැරෙකුත් නැහැ. end of the file reach වුණාද pointer එක? ඔව්. කියන එකට true කියන එකට 1 කියන එක ආවා. හරිද? දැන් මේක පාවිච්චි කරලා තමයි while එකේ condition එක දෙන්න යන්නේ. ඒකට මම පාවිච්චි කරන්නේ මෙහෙම සිද්ධාර්ථය. පරිස්සමෙන් තේරුම් ගන්න. while හරිද? while එකේ ඔයගොල්ලෝ දන්නවා මේ condition එක false වෙනකම්ම දුවනවානේ. while end of file the false එන while එක නවතිනවනේ. ඒක නිසා මෙතන මම not එකක් දානවා. හරිද? not එකක් දාන්න පළවෙනි තවට එන ඇතුළට while එක ඇතුළට එනකොට end of file reach කරලාද? තාම එකක් print වෙලාවත් නැහැනේ. හරිද? print වෙලාවත් නැති හින්දා end එකට ඇවිල්ලා නැහැ. ඒකට false කියන එක තමයි එළියට දාන්නේ. හැබැයි not එකනේ. not එක නිසා මේ වෙලාවේදී මේක true. හරිද? හරි. ඇතුළට ආවා. මොකද උනේ? පළවෙනි පාම් පෙත්ත කෑවා. හරිද? අපි તો මේකේ මේ lines 3යි තියෙන්නේ කියලා. lines 3යි තියෙන්නේ. මෙන්න මේක save කරනවා මම. හරි. තාම මේක මම refresh කරේ නෑ මේ page එක. හරි. එතකොට ඔහොම අර line තියෙන ප්‍රමාණයක් දක්වාම එනවා. ආවට පස්සේ යම් කිසි තැනකදී හරිද end of file කියන එකෙන් true කියන එක එළියට දානවා. එළියට දාපු ගමන් කියන්නේ ඉවර වුණාට පස්සේ මේ එක කියන එක තමයි එතන. true කියන එක එළියට දාපු ගමන් මෙයා not කරගන්නවා මේක false වෙනවා. කියන්නේ අන්තිම අවස්ථාවේදී මේක false වෙනවා. false වුණාට පස්සේ file එක නවතිනවා. ආයෙ කියන්නේ නම් file එකේ කෙලවරක් වෙනකම්ම print වෙලා ඉවරයි.
හරි මේක සේව් කරලා රන් කරොත් ඔන්න ඔක එනවා. හරි අපි තුන් මේක ලයින් කිහිපයකට කඩමු. මේක දාලා සේව් කරලා මම මේක රිෆ්‍රෙෂ් කරොත් ඒ විදිහටම ලයින් ප්‍රමාණය ලයින් 40ක් තිබ්බත් 100ක් තිබ්බත් 10ක් තිබ්බත් දෙක තුනක් තිබ්බත් මේ විදිහට තියෙනකොට හරිද සේව් කරන්න ඕනේ. සේව් කරලා මේක රිෆ්‍රෙෂ් කරනකොට ඒ අදාළ ලයින් ගන්න දක්වා වයිල් එක වැඩ කරලා අරගතනින් නවත්තනවා. නවත්තලා වැඩේ ඉවර කරගන්න. ඔන්න රීඩ් මෝඩ් එක ගත්තම කරන විදිය. රීඩ් මෝඩ් එකේ ෆයිල් එක රීඩ් කරගන්න විදිය. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ මේක එකෝ කරගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ දන්නවා මේක ටක් ගාලා වේරියබල් එකකට අරගෙන වේරියබල් එකකින් තව ඕන දෙයක් කරතයි. හරිද? ඊට පස්සේ අවසාන වශයෙන් ඕන මේක අවසාන වශයෙන් කරන්න ඕන දේ තමයි ෆයිල් එක ක්ලෝස් කරන්න ඕන. මේක අත්‍යවශ්‍යද? ඒක ඔයගොල්ලෝ කල්පනා කරන්න. සාමාන්‍යයෙන් අපි ගෑක් ඇතුළට ගියාට පස්සේ ගේ එළිය දෙනකොට දොර වහලයි. හරි. ඒතකොට මේක ෆයිල් එක ක්ලෝස් කරොත් මේ ෆයිල් එකට මොකුත් හානියක් කරන්න නැත්නම් මේකේ විශේෂයෙන් රයිට් මෝඩ් එකේ ඕපන් කරලා තිබ්බොත් මොන හරි කරන්න තියෙන හෝ මිස්ටේක් එකක් වෙන්න තියෙන chance එක කොහොමද තියෙනවා. මේක ක්ලෝස් කරලා දැම්පා. හරිද? ඒතකොට මේ tree කියන එකෙන් ඕපන් කරගත්ත ඉන්ඩෙක්ස් එක ක්ලෝස් කරලා දාන්න. හරිද? ක්ලෝස් කරලා දැම්මම පස්සේ ආයි මේ මොන හරි මේ fgets හරි මේ fgets හරි fgets c හරි දාලා රන් කරොත් මොනවාක්වත් එළියට එන්නේ නැහැ. හරිද? දැන් ඒතකොට ඊළඟට දේ තමයි දැන් අර මම fgets c කියන එක එක්සැම්පල් එකක් පෙන්නන්නම්. දැන් හිතන්න මෙහෙම වචන දෙකක් තියෙනවා කියලා. character by character read කරොත් එහෙම හරිද fgets c දැම්මොත් මේ character by character read වෙයි. එතකොට මට එන්නේ මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. sorry. සේව් කරලා රිෆ්‍රෙෂ් කරනවා. හරි මේ තියෙන character by character read කරන්න. D E read කරන්න. character by character. හරි. enter කරලා තියෙන මෙතන next line එකට ඒක ස්පේස් එකක් විතර identify කරගන්න. හරි source එක බලන්න පුළුවන් මේ විදිහට. හරි. break එකක් විතර දාලා තියෙනවා තව break එකක් විදිහට. අර enter කරපුවා. හරි. character by character. S කියලා දැම්මොත් sentence by sentence read කරනවා. තමයි කතාන්තරය. දැන් ඊළඟට ඔක පොඩි activity එකක් අපි කරොත් අපි හිතමු මෙතනට දාන numbers දෙකක්. හරිද? 12:45 කියන numbers දෙකක් දාලා තියෙනවා. මේක මම සේව් කරන්න. මේ දෙක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. හරිද? ඕගොල්ලෝ හොඳට මොලේ කල්පනා කරලා මේක තේරුම් අරගෙන homework 1 එක තමයි මේ numbers දෙකක් මම මෙහෙම text file එක දැම්මට පස්සේ මේ text file එකේ මේ numbers දෙක read කරලා මේක එකතුව echo කරන්න. හරිද? fgets හරි fgets c හරි ඕර එකක් පාවිච්චි කරන්න. හරිද? මේ දැන් ඔයගොල්ලන්ට තියෙන බොහොම ප්‍රමාණවත් මේ numbers දෙක එකතුව print කරන code එක ඔයගොල්ලෝ ලියන්න. ඒක තමයි homework එක.